නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දැන් සාදු කියනවලු නැවතත් සාදු කියනවලු උතුම් තිසරණයත් පංචශීලයත් සමාදන් වන්නට කවුරුත් ශබ්ද නගලා තුන්වරක් නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Saranaгаmanam sampunnam Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Suramiraya majjapama daṭṭhāna veramani sikkhapadang samadhiyami Appamādena sampādetha Sādu kiyanne Samantā චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා Dhammasavana kālo ayam bhadanta Dhammasavana kālo ayam bhadanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝපි බුද්ධස්ස භනීය වන්නං කප්පම්පි චේ අඤ්ඤමභාසමානෝ කීයේත කප්පෝ චිරදීඝ මන්තරේ වන්නෝන කීයේත තථාගතස්සාති සාදු කියන්න ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මේ අවස්ථාවේදී මේ සෑම දිනාම මේ සහසම්බන්ධ වෙලා සිටින්නේ වස්සාන කාලය පුරාවට ඒ හැම දිනාගේම සිත්වල ආධ්‍යාත්මික දියුණුවක් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණධර්ම ඇති කරවීමේ අදහසක් පෙරටු කරගෙන මේ පවත්වන්නා වූ ධර්ම දේශනා මාලාවෙහි තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි දැන් මේ සෑම දිනම සැදී පැහැදී සිටින්නේ. ඉතින් ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් කෙටියෙන් නමුත් සදහම් අවවාදයක් ලබා දී යුතු වෙනවා. පැරණි කාලයේහි ඒ බණ අසන්නා වූ ධර්මකාමී පින්වතුන් ඒ බුදුරජාණන් වහන්සේ කියා දුන්නා වූ ක්‍රමයේම අනුගමනය කරමින් තමයි බොහොම සැදැහැයෙන් දහම් ශ්‍රවණය කළේ. ඒ ක්‍රමයට අනුකූලව දහම් ශ්‍රවණය කළ නිසා තමයි ඒ ඇත්තන් ධර්මය ශ්‍රවණය කරද්දීම තමන්ගේ සිත් මෘදු භාවයටපත් වෙලා සිතේ කෙලෙස් යටපත් වෙලා නීවරණ සංසිඳිලා සිත සමාධිමත් වෙලා ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරද්දීම නුවණින් විමසලා ඒ ධර්මය අවබෝධ කරගන්නට මාර්ගඵල නිවන් සුව අවබෝධ කරගන්නට තරම් වාසනාවන්ත උනේ ඒ ක්‍රමයට හොඳින් දහම් ශ්‍රවණය කළ නිසායි. ඉතින් ධර්මයේ සඳහන් වෙලා පවතිනා වූ ආකාරයට ධර්ම දේශකයාණන් වහන්සේ බොහෝම හොඳින් දහම් ගෞරවය උපදවාගෙන ඒ වගේම බණ අසන්නා පින්වතුන් ගැන කරුණාවක් මෛත්‍රියක් උපදවාගෙන බොහොම හොඳ පිළිවෙල කතාවක් කරනවා කියන අදහසින් බොහොම හොඳින් ධර්මය ක්‍රමානුකූලව විස්තර කරන්නට ඕනේ. බොහොම හොඳට සිත තැන්පත් කරගෙන හස්ත විකාර, පාද විකාර, මුඛ විකාර ආදීන් තොරව නීවරණ සංසිඳන ආකාරයටම හිතේ කෙලෙස් වැඩි වෙන ආකාරයට නොවේ සිත නිවෙන ආකාරයටම දහම දෙසන්නට ඕනේ. එහෙම ධර්මයේ දේශනා කරද්දී ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ පින්වතුන් කෙසේද පිළිපදින්නේ මේ පින්වතුන් කල්පනා කරන්නට ඕනේ අපට තිබෙන එකම පිහිට පිළිසරණ තමයි මේ ධර්මය. මේ ධර්මය අනුගමනය කළොත් තමයි අපේ මේ දුකටපත් වී තිබෙනා අපගේ ජීවිත මේ දුකින් අත්මුදවාගත හැකි වන්නේ. පරම සැපත වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගත හැකි වන්නේ ඉන් මෙහා තිබෙනා වූ සීල සැප අත්විඳීමට වාසනාව ලැබෙන්නේ මේ ධර්මය අනුගමනය කළොත් පමණයි. ඉතින් ඒ නිසා මේ ධර්මයේම පිහිට පිළිසරණ කරගන්නවා කියන අදහස ඇති කරගෙන තමයි බොහෝම හොඳට හිත තැන්පත් කරගෙන වටපිට බැලීමකින් උඩබිම බැලීමකින් තොරව වෙනත් කල්පනාවන්හි යෙදීමකින් තොරව බොහෝම හොඳට සිත තැන්පත් කරගෙන බොහෝම හොඳ ශ්‍රද්ධාවකින් ධර්මයේ නුවණින් විමසමින් බොහෝම හොඳින් ශ්‍රවණය කරන්නට ඕනේ. මේ ආකාරයෙන් ධම හොඳින් ශ්‍රවණය කළොත් මේ කාල වේලාව මේ හැම දිනාටම බොහොම හොඳින් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගත්තා වූ කාල පරාසයක් බවට පත් වේවි. ඉතින් මේ අදහස ඇති කරගෙන බොහොම හොඳින් ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කවුරුත් අදිෂ්ඨානයක් හිතේ ඇති කරගන්න. ඉතින් පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා අප විසින් මාතෘකා කරගන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයේහි
අනන්ත අප්‍රමාණ භාවය ගැන සඳහන් වන්නා වූ වටිනා ගාථා ධර්මයක්. මේ බුදු ගුණ මුල් කරගෙන මේ දේශනාව පවත්වන විශේෂයෙන් හේතුුනේ මේ පුණ්‍ය භූමියේහි මේ වස් කාලයේ පුරාවටම බුදුරජාණන් වහන්සේගේ ඒ සුවිශේෂී බුදු ගුණ පාඨය, ඒ තිවිසෝ ගාථා පාඨය ලක්ෂ වාරයකට වඩා සජ්ජායනා කෙරෙනවා ස්වාමින් වහන්සේලා විසින්. ඉතින් මේ සජ්ජායනා කරලා මේ භූමියටත් විශේෂයෙන්ම දායක පින්වත් හැම දෙනාටත් සීල සත්වයන්ටමත් ආශිර්වාදයේ බුදු ගුණ තුලින් සලසා දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ කාරණාවත් මුල් කරගෙන මේ බුදු ගුණ ස්කන්ධෙහි තිබෙනා වටිනාකම් පෙන්වා දීම සඳහා අද ධර්ම දේශනාව බුදු ගුණ ඇසුරෙන් පවත්වන්නට අප කල්පනා කළා. ඉතින් පින්වත්නි, මේ මාතෘකා කරගත්තු ගාථා ධර්මයේහි අදහස තමයි බුද්ධෝපි බුද්ධස්ස බණෙය්‍ය වන්නං කප්පම්පචේ අඤ්ඤ මභාසමානෝ කීයේත කප්පෝ චිර දීඝමන්තරේ වන්නෝ නං කීයේත තථාගතස්ස. බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම බුදුරජාණන් වහන්සේලාගේ ගුණ ප්‍රකාශ කළත්, දේශනා කරන්න පටන් ගත්තත් කිසිම ආකාරයකින් වෙනත් දෙයකට කාල වේලාව ගත කිරීමකින් තොරව දන්වල දාන්නට, පෙන් පහසු වෙන්නට, වෙනත් ආදී වෙනත් කිසිම දෙයකට කාලය කැප කිරීමකින් තොරව නොනවත්වාම බුදුරජාණන් වහන්සේ නමක්ම බුදු ගුණ දේශනා කළත්, තමන්ගේ ජීවිත කාලයේ පුරාවටම බුදු ගුණ දේශනා කළත් ඒ ජීවිත කාලය අවසන් වෙලා යාවි. නමුත් බුදු ගුණ දේශනාව අවසන් නොවේවි කියන එකයි මේ ගාථා ධර්මයේහි අදහස. මේ ගාථාවේ බොහෝම බලගතු අදහසක්, ගැඹුරු අදහසක් තැන්පත් වෙලා පවතින්නේ. කෙනෙකුට හිතන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ නමක්ම මේ බුදු ගුණ දේශනා කරලත් මේ ආයුෂ් කල්පයේ ගත වී ගියත් ඇයි මේ බුදු ගුණ අවසන් නොවන්නේ කියලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙන විදිහට මේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණස්කන්ධය ගැන මේ අපට තිබෙනා වූ දැනුම බොහෝම අල්පයි. අපගෙන් කවුරු හරි කෙනෙක් අහුවොත් බුදු ගුණ කොච්චර තිබෙනවද කියලා යම් කෙනෙක් ප්‍රකාශ කරાવી බුදු ගුණ 9යි කියලා. ඉතින් නැතනම් Taman දන්නා ආකාරයට බුදු ගුණ කියා දේවි. මේ බුදු ගුණ 9 විස්තර කරන්නට කිව්වොත් එහෙම යම් යම් ආකාරයෙන් Taman දන්නා වචන වලින් බොහොම සුළු වේලාවකින් මේ බුදු ගුණ විස්තර කරලා අවසන් වේවි. නමුත් පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේලාගේ බුදු ගුණ ගැන මේ කෙලෙස් තිබෙන්නා වූ අපට තිබෙන්නා වූ දැනුම වැටහීම බොහෝම අල්පයි. අපි අර ශ්‍රද්ධාවෙන් දැනගෙන තිබෙනවා බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි කියලා. බුදු ගුණ විශේෂ වශයෙන් මෙච්චර තිබෙනවා ආදී වශයෙන් දැනගෙන සිටියාට මේ බුදු ගුණ ගැන පරිපූර්ණ අවබෝධයක් අපට ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේලාගේ බුදු ගුණ ගැන අපට වඩා අවබෝධයක් තිබෙනවා. හොඳින් බුදු ගුණ භාවනාව දියුණු කරලා ඒ තුලින්ම චිත්ත සමාධිය හොඳින් දියුණු කරගත්තු පින්තුන්ට ඊටත් වඩා බුදු ගුණ ගැන හොඳ වැටහීමක් අවබෝධයක් තිබෙනවා සෝවාන් මාර්ග ඵලයටපත් වුණා වූ උතුමන් වහන්සේලාට. ඊටත් වඩා බුදු ගුණ ගැන වැටහීමක් තිබෙනවා සකදාගාමි මාර්ග ඵලයටපත් වුණු උතුමන්ට. ඊටත් වඩා බුදු ගුණ ගැන අවබෝධයක් තිබෙනවා අනාගාමි මාර්ග ඵලයටපත් වුණා වූ උතුමන්ට. ඒ සියලු දෙනාටම වඩා බුදු ගුණ ගැන හොඳ වැටහීමක් තිබෙනවා මහරහතන් වහන්සේලාට. ඒ හැම දෙනාටත් වඩා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක හොඳින් හඳුනාගෙන තිබෙනවා. බුදු ගුණ කියන්නේ මොනවද කියලා හොඳින් දැනගෙන තිබෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා. ඒ සියලුම දෙනාටත් වඩා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? බුදු ගුණ මොනවාද? මේ බුදු ගුණ වල විස්තර කොහොමද කියලා ඊ타ත්ම පරිපූර්ණ ආකාරයෙන්ම දැනුමක්, වැටහීමක්, අවබෝධයක් තිබෙන්නේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඉතින් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ම මේ බුදු ගුණ
මෙතරම් බුදු ගුණ පමණක් ජීවිත කාලයේ පුරාවට දේශනා කරලා අවසන් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා බුදුරජාණන් වහන්සේලා බුදු ගුණම දේශනා කරනවා නම් දේශනා කරන්නේ අපි මේ වචන භාවිතා කරන්නා වූ ආකාරයෙන් නොවේ. බුදුරජාණන් වහන්සේ සර්වඥයි. උන්වහන්සේගේ වචන හැසිරවීමේ වේගය, විතර්ක කිරීමේ වේගය, සිතුවිලි ඇති කර ගැනීමේ වේගය බොහෝම බලවත්. උන්වහන්සේට තරමක් කිට්ටු ආකාරයකින් හැකියාවක් තිබිලා තියෙන වචන භාවිතා කිරීමට ආනන්ද මහරහතන් වහන්සේට. ඉතින් ධර්මයේ පෙන්වා දීලා තිබෙන විදිහට අප මේ සාමාන්‍ය පුද්ගලයන් යම් වචනයක් සිතීමට ප්‍රකාශ කිරීමට යම් කාලයක් ගත වෙනවාද ඒ කාලය තුලදී එම වචනයේම 128 වාරයක් ප්‍රකාශ කිරීමට බුදුරජාණන් වහන්සේට හැකියාව තිබෙනවලු. විතර්ක කිරීමට සිතීමට හැකියාව තිබෙනවලු. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි බුද්ධ කියන වචනය ප්‍රකාශ කරනවා නම් මේ බුද්ධ කියන වචනය ප්‍රකාශ කරන්න ගතවන කාලය තුලදී බුදුරජාණන් වහන්සේට පුළුවන් බොහොම පැහැදිලිව 128 වාරයක් බුද්ධ කියන වචනය ප්‍රකාශ කරන්නට. ඒ තරම් උන්වහන්සේගේ සිතිවිලි වේගය, විතර්ක කිරීමේ වේගය බොහෝම බලවත්, බොහෝම වේගවත්. ඉතින් එවැනි වේගයකින් ජීවිත කාලයේ පුරාවටම අතරක් නැර බුදුගුණ දේශනා කළ මේ ජීවිත කාලය අවසන් වෙලා යාවි. නමුත් මේ බුදුගුණ දේශනාව අවසන් නොවේවි කියනකයි මේ ගාථා පාඨයේහි කෙටි අදහස. ඉතින් පින්වත්නි, එයින්ම කල්පනා කරලා බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ස්කන්ධය කොයිතරම් බලවත්ද, කොයිතරම් ආනුභාව සම්පන්නද කියලා. අපගේ ජීවිත ගැන කල්පනා කරලා බලුවොත් අපගේ ගුණ කොච්චරද කියලා කිව්වොත් ඊටාම සුළු ප්‍රමාණයයි. තවත් කෙනෙකුට සසඳන්නවත් බැරි ආකාරයෙන්, අසම සමාකාරයෙන් තමයි බුදුරජාණන් වහන්සේලාට ගුණ පිහිටලා තිබෙන්නේ. ඉතින් මේ අනන්ත වූ අප්‍රමාණ වූ ගුණස්කන්ධයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේලාගේ බුදු ගුණ යම් කෙනෙක් ශ්‍රවණය කරනවා නම්, සජ්ජායනා කරනවා නම්, දේශනා කරනවා නම්, කතා කරනවා නම්, සාකච්ඡා කරනවා නම්, භාවනා වශයෙන් වඩනවා නම් ඒ පින්වතුන්ට සැලසෙන්නා වූ ආනිසංසය මෙතකයි මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ආනිසංසයත් අනන්තයි, අප්‍රමාණයි. හිතලා බලන්න මේ බුදුගුණ දේශනාව යම් කෙනෙකුට බුදුගුණ අහනකොට හිතේ කොච්චර පැහැදීමක් ඇති වෙනවද? බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්වා දීලා තිබෙන්නේ මේ ශ්‍රද්ධාව තමයි වැඩෙන්නේ බුදුගුණ අහනකොට. ශ්‍රද්ධාව නැමැති ගුණ ධර්මයේ හරියට උදක ප්‍රසාද මාණික්කයක් වගේ කියලා. සක්විති මහරජතුමා හමුවේ තිබෙන උදක ප්‍රසාද මාණික්කය කියලා වටිනා උපකරණයක්, වටිනා මාණික්කයක්. කොයිතරම් බොර වතුරකට වුණත් මේ උදක ප්‍රසාද මාණික්කය දැම්මට පස්සේ මේ වතුර ඒ සම්පූර්ණයෙන්ම පිරිසුදු භාවයටපත් වෙනවා, පැහැදිලි භාවයටපත් වෙනවා, පානය කිරීමට සුසු තත්ත්වයටපත් වෙනවා, සම්පූර්ණයෙන් පාරිශුද්ධත්වයටපත් වෙනවා. අර මණිකෙහි ආනුභාවය නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ බුදු ගුණ තුලින් ඇති කරගන්නා වූ ශ්‍රද්ධාවත් මේ කෙලෙස් සහිත සත්වයන්ගේ සිත්වලට හරියට උදක ප්‍රසාද මාණික්කයක් වගේ. මේ නොයෙකුත් කෙලෙස් කිලිටි වලින් දූෂිත වෙලා, කිලිටි වෙලා තිබෙනා අපේ මේ සිතට බුදු ගුණ පදයක් අහන්න ලැබුණම මේ හිත සම්පූර්ණයෙන්ම පාරිශුද්ධත්වයටපත් වෙනවා. හිතේ තිබෙනා කෙලෙස් කිලිටි දුරු වෙලා යනවා, යටපත් වෙලා යනවා. හිතේ කුසල් අරමුණු පහළ වෙනවා. හිත බොහෝ දුරට පිරිසුදු භාවයටපත් වෙනවා. තමන්ම කල්පනා කරලා බලන්න, දැන් මේ බුදුගුණ දේශනාව ආරම්භ කරලා බොහොම සුළු වෙලාවයි. දැන් මේ වෙලාව වෙනකොට තමන්ගේ හිත කොච්චර නිවිලාද? තමන්ගේ හිතේ කොච්චර කුසල් සිතිවිලි පහළ වෙලාද? හිතේ තිබෙන ලෝභය, ද්වේෂය, මෝහය, මදේ, මාන්‍ය ආදී කෙලෙස් කොච්චර දුරට යටපත් වෙලා ගිහිල්ලාද? කොච්චර නිවීමක්, සංසිඳීමක් තමන්ගේ හිතේ පවතිනවද කියලා කල්පනා කරලා බලන්න. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්නා තරමටම තමන්ට මේ විදිහට ලැබෙනා වූ ආනිසංස මෙතකයි කියන්න පුළුවන් කමක් නැහැ.
ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ බොහෝ තැන්වල පෙන්වා දීලා තිබෙනවා මේ බුදු ගුණ ස්කන්ධෙහි අනන්ත වූ අප්‍රමාණ වූ ස්වභාවය ගැන. ඒ බුදු ගුණ ස්කන්ධය අනන්තයි අප්‍රමාණයි වෙනවා කියන්නේ ඒ බුදු ගුණ ස්කන්ධය දරාගෙන සිටිනා බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයත් අනන්තයි අප්‍රමාණයි. මේ බුදු ගුණ කොච්චර අනන්තද අප්‍රමාණද කියලා කල්පනා කරලා බලනවා නම් මේ ගැන බොහෝම හොඳ උදාහරණ කතාවක් ඉතිහාසයේහි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙලා පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අති ගම්භීර වූ ගැඹුරු බුදු ගුණ ගැන සඳහන් වෙලා පවතින සූත්‍ර දේශනාවක් තමයි අංගුත්තර නිකායේ තිබෙන කාලකාරාම සූත්‍ර දේශනාව. ඒ අනුරාධපුර රාජධානියේ පවතිනා වූ කාලයේදී ඒ කළුදිය පොකුණ කියන ආරණ්‍ය සේනාසනෙහි වැඩ සිටියා වූ කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනාව අසුරු කරගෙන බුදු ගුණ දේශනාවක් ධර්ම දේශනාවක් පැවැත්තුවා. එදා දවසේ අමාවක පොහොය දවසක් කළුවර පොහොය දවසක්. ඉතින් කළුවර පොහොය දවසේ බොහෝ දෙනෙක් සිල් සමාදන් වෙලා සිටියා. ඉතින් ඒ කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ ඒ කළුගල් ආසනයක් මත වැඩ හිඳිමින් කළුදිය පොකුණ ආසන්නයේහි කළු තෙමිරි ගසක් යට වැඩ හිඳිමින් තමයි කාලකාරාම සූත්‍ර දේශනාව විස්තර කරමින් මේ අමාවක පොහොය දවසේ කළුවර පොහොය දවසේ මේ ධර්ම දේශනාව පැවැත්වුවේ. එදා බොහෝ පිරිසක් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න මෙතන රැස් වෙලා හිටියා. පොහොය දවසේ සීල් සමාදන් වෙලා හිටපු සද්ධාතිස්ස මහරජතුමාත් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මෙතනට පැමිණියා. නමුත් එතුමාට මදක් ප්‍රමාද වෙච්ච නිසා එතුමාට පිරිස් කෙළවරේ සිටගෙන තමයි බණ අහන්න සිද්ධ වුණේ. ඒ කාලේ අද වගේ නෙවෙයි ධර්මයේ දේශනා කරන්න ආරම්භ කරන්නේ ඉර බැසගෙන යන මොහොතේදී. ඉර බැහැගෙන යන මොහොතේ පටන් ඉර උදාවන මොහොත දක්වාම අතරක් නැර ධර්ම දේශනාව පවත්වනවා. ඉතින් මේ ධර්ම දේශනාව මේ බුදු ගුණ දේශනාව උදේ වෙනකම් එළි වෙනකම් පැවැත්ුණා. අර සද්ධාතිස්ස මහරජතුමා බොහෝම සතුටින් පිනායන්නා බුද්ධාලම්බන ප්‍රීතිය යුක්තවම සිටගෙන මේ බුදු ගුණ දේශනාව ශ්‍රවණය කළා. ධර්ම දේශනාව අවසානයේදී මෙතුමාගේ බුද්ධාලම්බන ප්‍රීතිය නිසාම මහහරින් සාදුකාර පැවැත්තුවා. මේ සාදුකාරය නිසා අර මහරහතන් වහන්සේ රජතුමාව හඳුනාගත්තා. හඳුනාගෙන රජතුමාවට කතා කළා ඉදිරියට එන්න කියලා. කතා කළ රජතුමාගෙන් අහනවා මහරජතුමනි මේ විදිහට එළි වෙනකන්ම සිටගෙන ධර්මයේ ශ්‍රවණය කිරීම වෙහසක් බවට පත්ුනේ නැද්ද කියලා. රජතුමා ප්‍රකාශ කරනවා ස්වාමින් වහන්සේ මේ විදිහට එළි වෙනකම් මුළු වරුවක් දවසක් පුරාවට පමණක් නෙවෙයි මුළු ජීවිතේ පුරාවටම හරි මෙහෙම බුදු ගුණ අහන්න ලැබෙනවා නම් මුළු ජීවිතේ පුරාම හරි සිටගෙනම බුදු ගුණ අසන්න මම සූදානම් කියලා. එහෙම කියලා රජතුමා අර ස්වාමින් වහන්සේගෙන් රහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහපු ප්‍රශ්නය? ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ එළි වෙනකන්ම බුදු ගුණම දේශනා කළා. ඉතින් මේ මහා බුදු ගුණ ස්කන්ධයක් මහා බුදු ගුණ ප්‍රමාණයක් මේ විදිහට දේශනා වුණා. මම හිතන්නේ නම් ඔබ වහන්සේ සම්පූර්ණයෙන් බුදු ගුණ සියල්ලම දේශනා කරලා අවසන් කරන්න ඇති කියලායි. එහෙම නේද කියලා අහනවා. අර ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ පිළිතුරු දෙනවා රජතුමනි මා විසින් දේශනා කළා වූ බුදු ගුණ ප්‍රමාණය බොහෝම ස්වල්පයයි බොහොම අල්පයි. දේශනා නොකළා වූ බුදු ගුණ ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි කියලා. රජතුමා කියන ස්වාමීන් වහන්සේ උපමාවක් කියන්න. අර ස්වාමීන් වහන්සේ කියන රජතුමනි බොහෝ මහා පළාතක් වැහෙන්නම පුරාවටම පැතිරී තිබෙන්නා වූ මේ වෙල්යායක එක වී කඩලක යම් තරමක් වී යට තිබෙනවාද අන්න ඒ වගේ ඊ타මත්ම සුළු බුදු ගුණ ප්‍රමාණයක් තමයි මා විසින් බුදු ගුණ මේ විදිහට දේශනා කළේ. අර ඉතිරි වී කරල් වල වී යට අනන්ත අප්‍රමාණ ආකාරයෙන් තිබෙනවා වගේ මා විසින් දේශනා නොකළා බුදු ගුණ ප්‍රමාණයත් අනන්තයි අප්‍රමාණයි. රජතුමා කියන ස්වාමීනි තවත් උපමාවක් කියන්න. තෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා රජතුමනි මහා ගංගාවක්
උතුරලා ගලාගෙන යද්දී මේ ගංගාවට ඉදිකටු සිදුරක් ඇල්ලුවම මේ ඉදිකටු සිදුර තුලින් යම් තරමක් ජලය ගලාගෙන යනවාද ඒ වගේ ඊ타ත්ම සුළුෙන් තමයි මා විසින් බුදුගුණ දේශනා කරන්නට යෙදුනේ. අර ඉදිකටු සිදුරට පිටතින් මහා ජලස්කන්ධයක් ගලාගෙන යනවා වගේ මා විසින් දේශනා කරන්නට බැරි වුණා බුදුගුණ ස්කන්ධය අනන්තයි අප්‍රමාණයි. ස්වාමීනි තවත් උපමාවක් කියන්න. මහරජතුමනි ආකාශයේ ඊ타මත් කුඩා වී කුරුල්ලෙක් පියාසල කරද්දී මේ වී කුරුල්ලාගේ පියාපත් වලට යම් තරමක්ද මේ අවකාශයේ වැහිලා යන්නේ. අන්න ඒ වගේ ඊ타මත්ම සුළුෙන් තමයි මා විසින් බුදුගුණ දේශනා කරන්නට යෙදුනේ. අර පියාපත් වලට නොවැසී තිබෙනා වූ ආකාශය අනන්තයි අප්‍රමාණයි වගේ මට දේශනා කරන්නට බැරි වුණා බුදුගුණ ප්‍රමාණයත් අනන්තයි අප්‍රමාණයි කියලා අර කාල බුද්ධ රාකිත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. මේ වෙලාව රජතුමා කියනවා සාදු සාදු ස්වාමින් වහන්සේ දැන් තමයි යම් තරමින් හෝ ගැලපෙන්නා උපමාවක් කියුනේ කියලා. ඉතින් පින්වත්නි මේ කතා ප්‍රවෘත්තිය ගෙනහැර දැක්ුවේ මේ බුදුගුණ ස්කන්ධෙහි තිබෙනා වූ අනන්ත වූ ස්වභාවය අනන්ත අප්‍රමාණ වූ ස්වභාවය මේ පින්නතුන්ට යම් තරමකින් හරි වටහා ගන්නටයි. ඉතින් පින්වත්නි මේ අනන්ත වූ අප්‍රමාණ වූ බුදුගුණ ස්කන්ධය බුදුරජාණන් වහන්සේ විසින්ම ප්‍රධාන බුදුගුණ 9කට කැටි කරලා දක්වලා තිබෙනවා. අපි කවුරුත් දන්නා පරිදි ඒ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන මේ බුදුගුණ 9 තමයි ඒ තිවිසෝ ගාථා පාඨයේ සඳහන් බුදුගුණ 9 තමයි බුදුරජාන් වහන්සේ කැටි කරලා දක්වලා තිබෙන්නේ. මේ බුදුගුණ 9 හරි අර්ථ යම් තරමකින් හෝ වටහා ගන්නවා නම් අපට බුදුරජාණන් වහන්සේ ගැන යම් වැටහීමක් යම් අවබෝධයක් ඇති කර ගන්නට පුළුවන්. මේ බුදුගුණ ගැන කල්පනා කරලා බලනකොට එකම එක බුදුගුණයක් අරගත්තත් මේ අරහං කියන බුදුගුණය ගැන ගත්තත් මේ බුදුගුණය විස්තර කරලා අවසන් කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. එහි තිබෙනා වූ විස්තරත් අනන්තයි අප්‍රමාණයි. ඉතින් ඒ මහා විස්තර වලින් යුක්ත වෙච්ච මේ බුදුගුණ ගැන අපට වැටහෙන්නා වූ ආකාරයෙන් හරි සුළුෙන් නමුත් Taman දැනගෙන සිටිනවා නම් සුළුෙන් හරි විස්තර තේරුම් කරගෙන සිටිනවා නම් ඒක Taman හැම දිනාටම බොහෝ කාලයක් පුරාවට යහපතක් බවට සැනසෙල්ලක් බවට පත් වේවි, ශාන්තියක් උදා කර දේවි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ පළවෙනි බුදු ගුණය අරහං ගුණය ගැන විස්තර සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ සිතෙහි තිබෙනා වූ ඒ සියලුම හිත කිලිටි කරන්නා වූ ක්ලේශ ධර්මයන් සසර පුරුදු සහිතවම ඒවට කියනවා වාසනා ගුණ කියලා. සසර පුරුදු සහිතවම සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා අති පාරිශුද්ධ වූ චිත්තසංතානයක් උපදවාගත්තු නිසා බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. ඒ වගේම රහසින්වත් පාපයක යෙදෙන්නේ නැති නිසා රහසින්වත් කියලා කියන්නේ සිතවිල්ලකින්වත් පාපක යෙදෙන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේට අරහං කියලා ප්‍රකාශ කරනවා. උන්වහන්සේ මෙසේ සියල්ලම අත්හැරලා සියල්ලෙන්ම ගැන තිබෙනා වූ ඇලීම් බැඳීම් අත්හැරලා ඒ සීල ආශ්‍රවයන් සය කරලා දම්පු නිසා බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. ඒ වගේම සියල්ල අත්හැරපු නිසා උන්වහන්සේ සියලුම ආකාරයේ පුද පූජාවන් ලබන්නට සුදුසුයි. සියලුම දෙවියන්ගේත් මිනිස්යන්ගේත් සියලු පූජාවන් ලබන්න සුදුසු නිසා බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේගේ අති ගම්භීර වූ ධර්මයේහි මූලිකම පරමාර්ථය මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් කිසිදුම ආකාරයක ගුරුවරයෙකුගේ උපදේශයකින් තොරව කිසිදු කෙනෙකුගේ උපකාරයකින් තොරව තමන්ගේම නුවණින් ප්‍රඥාවෙන් යුක්තව අවබෝධ කරගත්තු නිසා බුදුරජාණන් වහන්සේ
සම්මා සම්බුද්ධ කියන නාමයෙන් හැඳින්වෙනවා. එයත් උන්වහන්සේ අනන්ත වූ අප්‍රමාණ වූ ආකාරයේ ඥාන දර්ශනයන්ගෙනුත් ඒ වගේම ඊටම සරලන්නා වූ ආකාරයේ පිරිසුදු පැවැත්මිනුත් මහා විශේෂ වූ ශ්‍රද්ධාදී විරියාදී බලගතු ගුණ ධර්මයන්ගෙනුත් සමන්විත වෙච්ච නිසා බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි කියලා හැඳින්වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් තිබෙනා වූ හැම දෙයක්ම සුන්දර නිසා, යහපත් නිසා, සුවපත් නිසා උන්වහන්සේගේ වචන, හැසිරීම, ගමන් විලාසය, කතාබහ, සිතිවිලි, ධර්මදේශනා හැම දෙයක්ම ඒ වගේම උන්වහන්සේ අවබෝධ කරගත් නිර්වාණ ධාතුවත් උන්වහන්සේ නිවන් අවබෝධය සඳහා ඒ 20 අසංඛේය කල්පලක්ෂයක් තිස්සේ පුරාගෙන ආවා වූ ඒ ප්‍රතිපත්තිය පුරාවට කටයුතු කළා වූ ආකාරයත් කියන මේ හැම දෙයක්ම බොහෝම සුන්දර නිසා, බොහෝම යහපත් නිසා, බොහෝම හිතට සැනසෙල්ලක් දෙන නිසා බුදුරජාන් වහන්සේ සුගත කියන නාමයෙන් හැඳින්වෙනවා. උන්වහන්සේ මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක ආදී මේ සියලුම ලෝක ධාතුන් ගැන දෙවියන්, මනුෂ්‍යයන්, අමනුෂ්‍යයන්, නිරිසතුන්, තිරිසනුන්, ප්‍රේතයන්, බ්‍රහ්මයන්, නාගයන් ආදී සීලෝම සත්වයන් යම් යම් ආකාරයෙන් දුක්පත්ති ලබන්නේ අණ්ඩජ, ජලාබුජ, සංසේජද, ඕපපාතික ආදී වශයෙන් යම් තරමකින්ද උප්පත්තිය ලබන්නේ. ඒ සියලුම ආකාරයෙන් උප්පත්තිය ලබන්නා වූ සියලුම ආකාරයේ ලෝක ධාතුන් ගැන, ලෝක ස්වභාවයන් ගැන පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන ඒ හැම දෙයකම තිබෙනා වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය වටහාගෙන ඒ සියලුම ලෝකයන් නැවත නූපදින්නා වූ ස්වභාවයක් ඇති කරගත්තු නිසා ඒ සියල්ලෙහිම යථා තත්ත්වය, තථා ස්වභාවය අවබෝධ කරගත්තු නිසා බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ කියන නාමයෙන් හැඳින්වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට උන්වහන්සේ හැමාතින්ම අග්‍රයි, අනුත්තරයි, හැමාතින්ම ශ්‍රේෂ්ඨයි. කිසිම ආකාරයෙන් කිසිම කෙනෙකුට සමවීමේ හැකියාවක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා තමන් කල්පනා කළා මගේ ගුරුතන්හි ගුරුවරයෙක් හැටියට මං කාවල් තබා ගන්නේ. මට වඩා මේ විශ්වයේහි සිල්වත් කෙනෙක් ඉන්නවද? ගුණවත් කෙනෙක් ඉන්නවද? සමාධි සම්පන්න කෙනෙක් ඉන්නවද? ප්‍රඥාවන්ත කෙනෙක් ඉන්නවද කියලා බුදුරජාණන් වහන්සේ සියලුම ලෝක ධාතුන් ගැන, දෙවියන්, බ්‍රහ්මයන්, මනුෂ්‍යයන් ආදී සියලුම සත්වයන් ගැන විමසලා බැලුවා. ඒ විමසලා බලනකොට බුදුරජාණන් වහන්සේට වැටහුණා උන්වහන්සේ සියලු සත්වයන්ටම වඩා සීලයෙන් අග්‍රයි. සියලු සත්වයන්ටම වඩා සමාධියෙන් අග්‍රයි. සියලු සත්වයන්ටම වඩා ප්‍රඥාවෙන් අග්‍රයි. සියලු සත්වයන්ටම වඩා ඥාන දර්ශනයෙන් අග්‍රයි. උන්වහන්සේ මේ කෙලවරක් නොපෙනෙන්නා වූ, දස දිසාවෙන්ම කෙලවරක් නොපෙනෙන්නා වූ මේ විශ්වයේහිම සිටින්නා වූ සියලුම සත්වයන්ට වඩා ගුණයෙන් අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේට වැටහුණා. ඉතින් ඒ නිසා උන්වහන්සේට අනුත්තර කියන වචනේ ප්‍රකාශ වෙනවා. ඒ වගේම උන්වහන්සේ සියලුම ආකාරයේ සත්වයන්ම මේ තිරිසන් සතුන්, මනුෂ්‍යයන්, දෙවියන් පමණක් නෙවෙයි බ්‍රහ්මයන් පවා බොහෝම කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව සමහර අවස්ථාවල 이르දි ප්‍රාතිහාර්ය පාමින්, තවත් සමහර අවස්ථාවල අනුශාසනා ප්‍රාතිහාර්ය පාමින්, තවත් අවස්ථාවල ඒ ඇත්තන්ගේ සිත් වලට අනුව ධර්ම දේශනා කරලා ආදේශනා ප්‍රාතිහාර්ය පාමින් කියන මේ තුන් ආකාරයෙන්ම මේ සත්වයන්ව দমনය කළා. দমনය කරලා මේ නිවන් මාර්ගෙහි හික්මවලා ජීවිතේහි විමුක්තිය උදා කරගන්නා ආකාරයට මඟ සලසා දුන්නා. එතකොට මේ සත්වයන්ව দমনය කළ නිසා, මේ දහම තුල හික්මවපු නිසා බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරථි කියන නාමයෙන් හැඳින්වෙනවා. ඒ වගේම මේ ලෝකයේහි පුද්ගලයන් ගැන කල්පනා කරලා බලනකොට හැම දිනාටම යම් යම් ගුරුවරුන් සිටිනවා. යම් යම් උපදේශකයන් සිටිනවා. යම් යම් මඟ පෙන්වන්නා වූ අය සිටිනවා.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ නොයෙකුත් ආකාරයේ ශාස්ත්‍රුන් වහන්සේලා හිටියා. ඒ හැමදෙනාම අනික් අයට මඟ පෙන්වා දුන්නේ ජීවිතේහි විමුක්තියක් උදා කරගන්නට, නිවනක් අවබෝධ කරගන්නට. බොහෝ දෙනා නිවන කියන්නේ කුමක්ද කියන අදහසින්, ජීවිතේ විමුක්තිය කුමක්ද කියන අදහසින් තමයි දහමක් සොයමින් කාලය ගත කළේ. ඉතින් ඒ සඳහා නොඑක් ආකාරයේ ගුරුවරු ශාස්ත්‍රුන් වහන්සේලා නොඑක් ප්‍රතිපත්තීන් මක් පෙන්වා දුන්නා. ප්‍රතිපත්තීන් දේශනා කළා. ඒ නමුත් ඒ කිසිදු බාහිර ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ප්‍රතිපත්තියකින් හැකියාවක් ලැබෙන්නේ නැහැ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට. මේ ජීවිතයේ සැබෑ විමුක්තිය වන පරම සාන්තිදායක වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණයි. ඒ සඳහා මඟ පෙන්වා දෙන්නා වූ එකම ශාස්ත්‍රුන් වහන්සේ වන්නේ බුදුරජාණන් වහන්සේයි. ඉතින් මේ දෙවියන්ටත් මනුෂ්‍යයන්ටත් කියන සීල සත්වයන්ටම ජීවිතයේ සැබෑම විමුක්තියක් උදා කර දිය හැකි එකම ශාස්ත්‍රුන් වහන්සේ වන නිසා බුදුරජාණන් වහන්සේ සත්තාදේව මනුස්සානං කියන නාමයෙන්ත් හැඳින්වෙනවා. අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලා කොයිතරම් ප්‍රතිපත්තීන් පෙන්වා දුන්නත් ඒ දේවල් වලින් සමහර විට ලැබෙන්නේ తాවකාලික සුවයක් පමණයි. එක්ක බ්‍රහ්ම ලෝකෙහි උප්පත්තිය ලබන්නට, එසේත් නැත්නම් දිව්‍ය ලෝකෙහි උප්පත්තිය ලබන්නට පමණයි. එසේත් නැත්නම් සමහර ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම සිද්ධ වන්නේ අපායගාමී වීමක්. කිසිම ආකාරයකින් ජීවිත විමුක්තිය උදා කර දීමක් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අප සරණ ගිය ඒ භාගතුන් වහන්සේ පමණයි අපට මේ ජීවිතයේ සැබෑ අර්ථය යථා ස්වභාවයේ තථා ස්වභාවයේ පෙන්වා දිය හැකි ශාස්ත්‍රුන් වහන්සේ වන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තමන් විසින් මේ 20 අසංකේය කල්පලක්ෂයක් තිස්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා බොහෝම වෙහෙස වීමෙන් දුක් විඳලා අප වෙලා කැප වෙලා අවබෝධ කරගත්තා වූ මේ ධර්මය මේ සසර දුකට වැටී සිටින්නා වූ සත්වයන් ගැන බොහෝම කරුණාවෙන් බොහෝ මෛත්‍රියෙන් යුක්තව දේශනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධ කියන නාමයෙන් හැඳින්වෙනවා. බුදුරජාණන් වහන්සේ කොච්චර කරුණාවෙන් කටයුතු කළාද කියලා පෙන්වා දෙනවා නම් උන්වහන්සේගේ දවසේ කාලසටහන කොටස් 5කට බෙදාගෙනයි තිබුණේ. පෙරබත් කිස, පසුබත් කිස ආදී වශයෙන් දහවල් කාලයත්, පෙරයම, මැදියම, පැසුලියම ආදී වශයෙන් රාත්‍රී කාලයත්. මේ රාත්‍රී කාලයේහි අලුයම් කාලයේහි පැයකුත් විනාඩි 20ක් තරම් ඉතාම සුළු වේලාවක් තමයි බුදුරජාණන් වහන්සේ සැතවීම සඳහා භාවිතා කළේ. ඉතාමත්ම සුළු කාලයක්. ඉතිරි දවසේ ඉතිරි සියලුම කාලයේ බුදුරජාණන් වහන්සේ කැප කළේ මේ සසර දුකට වැටී සිටින්නා වූ සත්වයන්ට, මනුෂ්‍යයන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට මේ ධහම කරුණාවෙන් මෛත්‍රියෙන් පෙන්වා දීලා ඒ හැම දිනාටම නිවන් මඟ පාදා දෙන්නටයි උන්වහන්සේ අපකැප වුණේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධ කියන නාමයෙන් හැඳින්වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සියලුම ආකාරයේ මහා ගුණ ධර්ම ප්‍රමාණ කරන්න බැරි තරම්, දරන්න බැරි තරම් මහා ගුණස්කන්ධයන් සියල්ලම තමන් තුළ දරාගත්තු නිසා, ඒ වගේම මේ සියලුම ආකාරයේ ක්ලේශයන් ප්‍රහාණය කරලා සර්වඥතා ඥානෙ උපදවා ගන්න තරම් වාසනාවන්ත වෙච්ච නිසා උන්වහන්සේ භගවා කියන නාමයෙන් හැඳින්වෙනවා. උන්වහන්සේ සීල සත්වයන්ටම වඩා පුණ්‍යවන්ත නිසා, හැමදිනාටම වඩා පිනෙන් පරිපූර්ණ වෙලා හිටපු නිසා, පිරෙන් අග්‍ර වෙලා සිටපු නිසා බුදුරජාණන් වහන්සේ භගවා කියන නාමයෙන් හැඳින්වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් තිබෙනා වූ ආශ්චර්ය ධර්ම, පුණ්‍ය ධර්ම මේ හැම දෙයක්ම උන්වහන්සේගේ වාසනා මහිමේ නිසා, පුණ්‍ය මහිමේ නිසාම සැලසුණා වූ දේවල්. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ස්වභාවයේ, භගවන්ත ස්වභාවයේ කොච්චරද කියලා කියනවා නම් උන්වහන්සේ උපදින්නා වූ අවස්ථාවේදී, මේ ලෝකයට පහළවන්නා වූ අවස්ථාවේදී අවීචි මහා නරක ආදීට පවා එළිය වැටිච්ච බව, ඒ වගේම ජාතියෙන් උපතින්ම අඳුගුළු බිහිරි අයට පවා ඇස් පෙනීම, කන් ඇසීම සැලසිච්ච බවත්
ධර්මයේ සඳහන් වෙලා පවතිනවා. මහා ආශ්චර්යමත් ධර්මතාවන් 32ක් මංගල කාරණාවන් 32ක් ලෝකෙහි සිද්ධ වුණා. උන්වහන්සේ ලෝකෙහිට පහළ වන්නා අවස්ථාවේදී. ඉතින් ඒකට හේතු වුණේ ඒ බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවන්ත ස්වභාවයයි. උන්වහන්සේගේ පිනෙහි ආසන්දිය ආනිසංසය අපටත් සැලසුණා ඒ උන්වහන්සේගේ පුණ්‍යවන්ත භාවය නිසා. බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවන්ත ස්වභාවය පුණ්‍යවන්ත ස්වභාවය කොච්චරද කියලා කල්පනා කරනවා නම් මදක් හිතලා බලන්න. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා වසර 2550කටත් වැඩි. නමුත් අපි හැමදෙනාම උන්වහන්සේව සිහිපත් කරනවා. සමහර ඇත්තන්ගේ ජීවිත ගැන කල්පනා කරලා බැලුවම මේ මෑත කාලේ පරලෝසපත් වුණා තමන්ගේ ඥාතිවරයන්වවත් සමහර අය තමන්ගේ දෙමව්පියන් වහන්සේලාවත් සිහිපත් කරන්නේ නැහැ. දන්පැන් ආදී පූජා කරන්නේ ඒ අයට පින් සිද්ධ වීම සඳහා. කිසිම කෙනෙක් මීට වසර 50කට 100කට 200කට පෙර තමන්ගේ පරලෝසපත් වුණා පියාණන් වහන්සේලා පරම්පරාවේ පරලෝසපත් වුණා මුතුන් මිත්තන් සිහිපත් කරලා දන්පැන් ආදී පූජා කරන්නේ නැහැ. උපහාර දක්වන්නේ නැහැ. එහෙම අයව සිහිපත් කරන්නේවත් නැහැ. කිසිම කෙනෙක් පෙර හිටියා වූ රජවරු, සිටුවරු, මැති ඇමතුරුන් සිහිපත් කරලා අනේ ඒ අයට පින් දෙන්න ඕනේ නේද කියලා කල්පනා කරලා දන් පින්කම් ආදී සිද්ධ කරන්නේ නැහැ. ඒ අයට පින් දීමක් ගැන සිහිපත් කරන්නේවත් කල්පනා කරන්නේවත් නැහැ. නමුත් මොහොතක් හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා මෙතෙක් කල් ගත වෙලත් අපි කොයිතරම්නම් උන්වහන්සේව සිහිපත් කරනවාද? අද ලෝකයේහි මනුෂ්‍ය ලෝකයේ ගැන පමණක් කල්පනා කරලා බැලුවත් ඒ බුදුරජාණන් වහන්සේව දැකලවත් නැතුව උන්වහන්සේව සියසින් දකින්නෙත් නැතුව කී දෙනෙක් නම් උන්වහන්සේගේ ගුණ පාඨය මේ ඉතිපිසෝ ගාථා පාඨය දවසට කී දෙනෙක් නම් සජ්ජායනා කරනවාද? උන්වහන්සේ උදෙසා ලෝකෙහි පහන් කීයක් නම් දැල් වෙනවාද? සුවඳ කොච්චරනම් දැල් වෙනවාද? උන්වහන්සේගේ ගුණස්කන්ධය වෙනුවෙන් කොයිතරම් නම් මල් පූජා වෙනවාද? උන්වහන්සේ දේශනා කරපු වචනය කී දෙනෙක් නම් ශ්‍රවණය කරනවාද? සාකච්ඡා කරනවාද? සජ්ජායනා කරනවාද? දේශනා කරනවාද? කී දෙනෙක් නම් විශ්වාස කරනවාද? එතකොට කල්පනා කරලා බලන්න ඒ උන්වහන්සේව දකින්නෙත් නැතුව උන්වහන්සේ පිරිනුවන් පාල මෙතෙක් කල් ගත වෙලත් උන්වහන්සේ වෙනුවෙන් මේ තරම් ආශ්චර්ය ධර්මයන් සිද්ධ වෙන්නේ. උන්වහන්සේ වෙනුවෙන් මේ තරම් පුද පූජාවන් පවා සැලසෙන්නේ උන්වහන්සේගේ භාග්‍යවන්තකම නිසායි, පුණ්‍යවන්තකම නිසායි. ඉතින් ඒින්ම කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් ශ්‍රේෂ්ඨ උත්තමයෙක්ද, කොයිතරම් ආනුභාව සම්පන්න උත්තමයෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය ගැන විමසනකොට උන්වහන්සේගේ බොහෝම සුවිශේෂීම ගුණ ධර්මයක් තමයි සසර පුරාටම උන්වහන්සේ පුරුදු කළා වූ ගුණ ධර්මයක් තමයි මහා කරුණාව කියලා කියන්නේ. ඒ එකම එක ගුණ ධර්මයක්. උන්වහන්සේගේ කරුණාව කොච්චරද කියලා කියනවා නම් උන්වහන්සේ මහා කරුණා සමාපatti ඥාණයෙන් යුක්ත වුණා. විශේෂී සිව්පිලිසී ව්‍යාපත් මහරහතන් වහන්සේ නමකටවත් මේ මහා කරුණා සමාපatti ඥාණය ලැබෙන්නේ නැහැ. මහා කරුණා සමාපatti ඥාණය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. බුදුරජාණන් වහන්සේ දිනපතාම උදේ කාලේ තමන්ගේ ඒ ගන්ධ කුටියේ සිට දසදහසක් සක්වල කෙළවර දක්වාම විමසා බලන මහා කරුණා සමාපatti සමවදිමින් ධර්මයේ සඳහන් වෙලා පවතින්නේ මහා කරුණා සමාපatti 12 කෝටි ලක්ෂ වාරයක් සමවදිනවා. සමවදිමින් අද දවසේදී මා පිහිට විය යුත්තේ කාටද කියලා මේ දසදහසක් සක්වල පුරාවටම සක්වල කෙළවර දක්වා විමසා බලනවා. නැවතත් සවස් කාලයේදී මහා කරුණා සමාපත්තියට 12 කෝටි ලක්ෂ වාරයක් සමවැදිලා දසදහසක් සක්වල කෙළවර පටන් තමගේ ගන්ධ කුටිය දක්වා සිටින්නා වූ සියලුම සත්වයන්ගෙන් විමසා බලනවා කාටද මම මේ රාත්‍රී කාලයේ පිහිට විය යුත්තේ කියලා. ඒකට කල්පනා කරලා බලන්න උන්වහන්සේ කොයිතරම් කරුණාවන්ත කෙනෙක්ද, කොයිතරම් ගුණවන්ත කෙනෙක්ද කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ කරුණා ස්වභාවය ගැන යම් තරමකින් අපි තේරුම් ගන්න පුළුවන් උන්වහන්සේගේ
අතීත ජීවිත ගැන කල්පනා කරලා බලනකොට මේ බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සඳහා තීරණය කළේ බුදුබව පැතීම සඳහා තීරණය කළේ අදීයේ නොවේ මීට 20 අසංකේය කල්ප ලක්ෂයකට පෙර. මේ කවුරුත් අහලා ඇති අර තමන්ගේ මෑණියන් වහන්සේව කරපිට තබාගෙන ගිහිල්ලා ජීවිතේ බේරගත්තු අවස්ථාවේදී තමයි බුදුබව පතන්න උන්වහන්සේට ඒ බෝධිසත්වයන් වහන්සේට කල්පනා වුණේ. සතියක් පුරාවටම තමන්ගේ මෑණියන් වහන්සේව කරපිට තබාගෙන මෑණියන් තමන් අතහරින්න කියලා කියද්දි මෑණියන් අතහරින්න නැතුව තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා දිවාරය නොබලා ආහාරයක් පානයක් නැතිව නැවතීමකින් තොරව වීරවන්ත වන්නට යෙදුණා වෙහෙස වන්නට යෙදුණා මේ මෑණියන්ගේ ජීවිතයේ ගොඩ දමන්නට. මහා සාගරේ නැවතී සිටියා නම් ගිලෙනවා. ඉතින් නොනැවතීමයි සතියක් පුරාටම වෙහෙස වුණේ. සාගරයෙන් ගොඩවන්නට පිහිනුවේ නොනැවතීමයි. මොහොතක් කල්පනා කරලා බලන්න කොයිතරම් වෙහෙසකර කාර්යයක්ද. යම් කෙනෙකුට එහෙම දෙයක් කරන්නටවත් පුළුවන්ද? මේ මෑණියන් වහන්සේගෙන් ඇති කරගත්තා වූ කරුණාවම තමයි අප කෙරෙහි ඒ බෝධිසත්වයන් වහන්සේට යොමු වුණේ. මෙසේ මහා සාගරයේ පිහිනමින් ඒ ගොඩවන්නට කල්පනා කරන වෙලාවේ ඒ බ්‍රහ්ම ලෝකයේ හිටපු අරහත් වූ බ්‍රහ්ම රාජයේ මේ කුමාරයාව දැකලා මේ තරුණයාව දැකලා කල්පනා කළා මෙවැනි ඇත්තන්ට තමයි බුදුබව පතන්නට පුළුවන් බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් කියලා කල්පනා කරලා චිත්ත තරංගයක් යොමු කළා මේ බෝධිසත්වයන් වහන්සේට මේ කුමාරයාට බුදුබව ප්‍රාර්ථනා කරන්නට. මහා සාගරයේ පිහිනමින් සිටියදී මේ කුමාරයා කල්පනා කළා මේ මෑණියන් වහන්සේගේ ජීවිතය ගොඩ දමන්නට සසරෙන් මේ සයුරෙන් ගොඩ දමන්නට යම් තරමක් වෙහෙස වෙනවාද ඒ වගේ කවදා නමුත් සීල සත්වයන් මේ දුක්ඛිත වූ සංසාර සාගරයෙන් ගොඩ දමන්නට මට බුදුබවම සැලසේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාව අනුව තමයි උන්වහන්සේ එතෙන් පටන් බුද්ධත්වයේ සඳහා කටයුතු සිදු කරන්නට යෙදුනේ. හැබැයි ඒ ගොඩබිමට පැමිණියාට පස්සේ උන්වහන්සේට කල්පනා වුණා මෙහි තිබෙනා වූ අපහසු ස්වභාවය ගැන, ගම්භීර වූ ස්වභාවය ගැන, බැරෑරුම්කම ගැන Tamanට වැටහුණා. ප්‍රමාණ කරන්න බැරි තරම් කාලයක් පුරාවට බොහෝම දුක් විඳගෙන යන්න තිබෙනා වූ ගමනක්. විටක සතර අපායෙහි වැටෙමින් තවත් විටක බොහොම දුක්ඛිත ජීවිත ලැබමින් තමයි මේ ගමන යන්නට තිබෙන්නේ. නිന്ദා අපහාස අභූත චෝදනා ආදී විඳින්මින් තමයි මේ ගමන යන්නට තිබෙන්නේ. ඒ වගේම ඉපදෙමින් වයසට යමින් ලෙඩ වෙමින් ප්‍රියයන්ගෙන් වෙන් වෙමින් අප්‍රියයන් හා එක් වෙමින් මරණයට පත් වෙමින් තමයි මේ දුක්ඛිත ගමන යන්නට තිබෙන්නේ. මේ අතරතුරදී ඕනෑතරම් දුක් කන්දකට දුක් සාගරයකට මුහුණ දෙන්න පුළුවන් කියලා උන්වහන්සේ දැනගෙන හිටියා. එහෙම මහා දුක් කඳක් විඳින්න තිබෙනවා කියලා දැනදැනත් උන්වහන්සේ තමන්ගේ ජීවිතයේ හැම දෙයක් වෙනින්ම කැපකලේ අප වෙනුවෙන්මයි. ඒ අතරමඟදී උන්වහන්සේට ඕනෑතරම් අවස්ථාවන් ලැබුණා රහත් බෝධියෙන් නිවන් දකින්නට, පසේ බෝධියෙන් නිවන් දකින්නට අවස්ථාවන් ලැබුණා. ඒ සියලුම අවස්ථාවන් මගහැරවාගෙන මෙතරම් කලක් සසරෙහි කැපකිරීමක් කරගෙන උන්වහන්සේ පැමිණියේ උන්වහන්සේ අප කෙරෙහි තිබුණා වූ කරුණාවෙන්මයි, අපව මේ සසරෙන් එතෙර කරවීමටමයි. එතකොට මේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නට මුලින්ම සිටිවිලි පහළ වෙච්ච අවස්ථාවේ මේ බෝධිසත්වයන් වහන්සේගේ හිතේ ඒ තරම් කරුණාවක් හිතේ තිබුණා නම් වදක් කල්පනා කරලා බලන්න. 20 අසංකේය කල්පලක්ෂයක් පුරාටම ගුණධර්ම සම්පූර්ණ කිරීමෙන් පස්සේ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පස්සේ මේ නිකලෙස් වූ චිත්තසංතානයේ තුල ඒ බුදුරජාන් වහන්සේගේ හිතේ කොයිතරම්නම් මහා කරුණාවක් තිබෙන්නට ඇද්ද? ඉතින් අපිට හිතන්නටවත් බැරි තරම් දරන්නටවත් බැරි තරම් ගුණස්කන්ධයක් තමයි බුදුරජාන් වහන්සේට තිබුණේ. උන්වහන්සේගේ බෝධිසත්ව අවධිය ගැනම කල්පනා කරලා බලනකොට අපිට තේරෙනවා ඒ බෝසත් ජීවිත දැනට උන්වහන්සේගේ ඒ බුදු ගුණාට පස්සේ ජීවිතයත් එක්ක සසඳලා බලනකොට බෝසත් කාලයේ තුලදී මෙතරම් ගුණ තිබුණා නම් උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ කොයිතරම් ගුණ තිබෙන්නට ඇද්ද කියලා.
බෝසතාණන් වහන්සේ එක්තරා අවස්ථාවක ශිෂ්‍යයන් 500ක් සමග හිමාල වනයේහි ශිෂ්‍යයන්ට වේදය උගන්වා දෙන්නා වූ ගුරුවරයෙක් හැටියට උප්පත්තිය ලැබලා හිටියා. මේ ශිෂ්‍යයන් අතර ප්‍රධානම ශිෂ්‍යයා බවට පත් වෙලා සිටි මේ බෝසතාණන් වහන්සේගේ ජේෂ්ඨතම ශිෂ්‍යයා බවට පත් වෙලා සිටියේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ. මේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ සිද්ධාර්ථ මේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේත් කියන මේ දෙදෙනා දවසක් මේ හිමාල වනයේහි ගමන් කරගෙන යද්දී පර්වතයක් උඩ ඉඳන් දැක්කා පර්වතයේ පාමුල සිටින්නා වූ ව්‍යාඝ්‍ර දේනුවකුත් පැටව කිහිප දෙනෙකුත්. මේ ව්‍යාඝ්‍ර දේනුව මේ දින ගණනාවක් තිස්සේ निराහාරව තමයි ඉඳලා තිබෙන්නේ. මේ පැටවුන් බිහි කරලපු අවස්ථාව. පැටවුන් බිහි කරන්න සිද්ධ වීම නිසා දින ගණනාවක් निराහාරව ඉඳලා දරන්න බැරි තරම් බඩගිනි වේදනාව නිසා මේ ව්‍යාඝ්‍ර දේනුව දැන් සූදානම් වෙනවා මේ පැටවුන් ආහාරය ගන්නට. බෝධිසත්වයන් වහන්සේ මේ ගැන කලබල වුණා, කම්පා වුණා. උන්වහන්සේ වහාම තමන්ගේ ශිෂ්‍යයා, තමන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා අයි මුත් බෝසතාණන් වහන්සේ පිටත් කර හැරියා ආහාරයක් අරගෙන ඇවිල්ලා මේ ව්‍යාඝ්‍ර දේනුවට සලසා දෙන්නට. නමුත් මේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ මේ සිද්ධිය බලාගෙන ඉන්නවා. අර මෙත් බෝසතාණන් වහන්සේ බොහොම ප්‍රමාදයි. මේ ව්‍යාඝ්‍ර දේනුව දැන් සූදානම් වෙන්නේ තමන්ගේ පැටවුන් ආහාරයට ගන්නට. සිද්ධාර්ථ ගෞතම බෝසත්වයන් වහන්සේ කල්පනා කරනවා මාවැනි ගුණවන්තයෙක් සිටියේදී අනුන්ගේ දුකට පිහිටවන්නා මාවැනි ගුණවන්තයෙක් සිටියේදී මේ තිරිසන් කුඩා ව්‍යාඝ්‍ර පැටවුන් විනාශයට පත් වීම සුදුසු නැහැ. මේ පැටවුන්ගේ ජීවිත බේරා ගත යුතුයි කියලා කල්පනා කරලා වෙනත් ආහාරයක් නොමැති නිසා මගේ ජීවිතේ මම මේ ව්‍යාඝ්‍ර දේනුට ආහාරයක් බවට පූජා කරනවා කියලා කල්පනා කරගෙන අර පර්වතයේ මුදින පැන්නා. ඉතින් මේ පර්වතයේ මුදිනින් පනිද්දි උන්වහන්සේට ඕනෑතරම් වේදනාවක් දැනෙන්නට ඇති. උන්වහන්සේගේ අතපය තුවාල වන්නට ඇති. උන්වහන්සේ පර්වතයෙන් අර ව්‍යාඝ්‍ර දේනුව ගාවට වැටුණාට පස්සේ ඒ මිය පරලොව ගිහින් නොමැති නිසා ඒ ව්‍යාඝ්‍ර දේනුව පණ පිටින් සිටියදීම මස් කෑලි කඩාගෙන උන්වහන්සේව ආහාරයටගෙන බඩගිනි නිවා ගන්නට ඇති. නමුත් ඒ බෝසතාණන් වහන්සේ කල්පනා කළේ වේදනාව ගැන නොවේ. තමන්ගේ ජීවිතය ගැන නොවේ. තමන් ශිෂ්‍ය පිරිස ගැන නොවේ. උන්වහන්සේ කල්පනා කළේ අනාගතයේහි ලැබෙනා වූ සර්වඥතා ඥානය ගැනයි. සම්බා සම්බුද්ධත්වයේ ගැනයි. නමුත් උන්වහන්සේ අවස්ථාවේදී කටයුතු කළේ අර තිරිසන් කුඩා පැටවුන් ගැන බොහෝම කරුණාවෙන්. ඒ කරුණාවමයි අප කෙරෙහිත් යොමුනේ. එතකොට කෙලෙස් සහිතව ඒ ගිහි පින්වතෙක් හැටියට සිටියේදී උන්වහන්සේගේ හිතේ තිරිසන් සතුන් ගැන ඒ තරම් කරුණාවක් තිබුණා නම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ සියලු මිනිසයන් ගැනත් සියලු දෙවියන් බ්‍රහ්මයන් ගැනත් උන්වහන්සේගේ සිතේ කොයිතරම්නම් කරුණාවක් තිබෙන්නට ඇද්ද? කල්පනා කරලා බලන්න. මේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණමයි අප මෙනෙහි කළ යුත්තේ. මේ බුදු ගුණ හිතන තරමට අපගේ සිත් තුළ නිවීමක්මයි ඇතිවන්නේ. බුදු ගුණ හිතන තරමට, දේශනා කරන තරමට, සාකච්ඡා කරන තරමට අපගේ ජීවිත සුවයක්මයි එළවෙන්නේ. අපගේ ජීවිතේ සාන්තියක්මයි උදාපත් වෙන්නේ. ඉතින් ඒ නිසා හැමදෙනාම බොහොම සතුටු වෙන්න. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් පවතිනා වූ කාලයක තමුණුත් මෙහෙම මනුෂ්‍යයන් හිට උප්පත්තිය ලැබලා ඇස්කන්නාසාදී ඉන්ද්‍රියන් සහිත උප්පත්තිය ලැබලා මෙහෙම කල්පනා කිරීමේ ශක්තිය ඇති උප්පත්තිය ලැබලා මෙසේ බුදු ගුණ අහන්න ලැබීමත් තමන්ගේ ජීවිතයේ කොයිතරම් වාසනාවක්ද? බුදු ගුණ අහලා ඒ බුදු ගුණ ගැන හිත පහදවා ගන්න යම් කෙනෙකුට අවස්ථාව සැලසෙනවා නම් ඒක කොයිතරම් වාසනාවක්ද? එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ධර්මයන් ගැන, හැකියාවන් ගැන ඊටාම සුළු මොහොතක විස්තරයක් ශ්‍රවණය කරපු ආනන්ද මහරහත් ආනන්ද තෙරුන් වහන්සේගේ හිතේ ඕම් බලගතු ප්‍රීතියක් ඇති වුණා. විරාමිසු සතුටක් ඇති වුණා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ සුළු මොහොතට ඇති වුණා කුසල සිතිවිල්ල උන්වහන්සේ ඒ ජීවිතේ රහත් නොවුණා නම්, රහත් නොවෙනවා නම් ඒකාන්තයෙන්ම කල්ප කෝටි ගණනාවක් පුරාට සුගතියෙහිම උපදින්නට,
අග්‍ර වූ සැපම ලබන්න හේතු වෙන බව. ඉතින් කල්පනා කරලා බලන්න යම් කෙනෙක් බුදුරජාන් වහන්සේ ගැන සුළු මොහොතකට හිත පහදවා ගැනීම කොයිතරම් වටින දෙයක්ද. ඉතින් බුදුරජාන් වහන්සේගේ මේ ජීවිතය ගැන අහන තරමට හිත පැහැදෙනවා, සතුටු වෙනවා. ඉතින් මේ බුදු ගුණ ගැන හිත පැහැදෙන තරමට Tamanට සැලසෙන්නා වූ ආනිසංසයත් අනන්ත අප්‍රමාණ වෙන බව ධර්මයේ පෙන්වා දීලා තිබෙනවා. ඉතින් කාල වේලාවේ හැටියට බොහොම කෙටියෙන් නමුත් ආනිසංස කිහිපයක් ප්‍රකාශ කරනවා නම් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පෙන්වා දීලා තිබෙන විදිහට අර මෛත්‍රී භාවනාවෙන් සැලසෙන්නා වූ ආනිසංස සියල්ලම මේ බුදු ගුණ මෙනෙහි කිරීම නිසා සැලසෙනවා. හිත බොහොම පිරිසුදු වෙනවා. බොහොම සුවසේ නිදා ගන්න පුළුවන්කම ලැබෙනවා. සුවසේ අවදි වෙනවා. ඒ වගේම Tamanට හීනයක් දැක්කත් ඒ සිහිනෙන් දකින්නේ බුදුරජාණන් වහන්සේවයි. දන්පැන් දීම් ආදියයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම විපත්ති, කරදර, බාධක, සතුරු කුමන්ත්‍රණ, ඒ වගේම නොයෙකුත් වසවිස අවියාවුද ආදීන් තිබෙන්නා වූ නොයෙකුත් කරදර, අතුරු අන්තරා සහමුලින්ම දුරු කරවන්නට මේ බුදු ගුණ වලට හැකියාවක් තිබෙනවා. ජීවිතයට ආරක්ෂාවක් උදාපත් කර දීමට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ස්කන්ධයට හැකියාවක් තිබෙනවා. ඒ වගේම මේ හිතේ බොහෝම ඉක්මනින්ම සංසිඳීමක්, නිවීමක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා යම් කෙනෙක් බුදු ගුණ හිතනවා නම්. ජීවිතයේ මේ ගත කරන්නා වූ ජීවිතයේදීම බොහොම හොඳින් නිරෝගී සුවයක් උදාපත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒකාන්තයෙන්ම මරණාසන්න මොහොතේදී හිත වික්ෂිප්ත වන්නේ නැතුව බුදුගුණ මානසාරයෙන්ම මේ ජීවිතය අතහරින්න පුළුවන්කම ලැබෙනවා. මරණ මොහොතේ සුගතිගාමී වන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට බොහෝම ආනිසංස ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන හිත පහදවා ගැනීමෙන්, බුදුගුණ නැවත නැවත මෙනෙහි කිරීමෙන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා විශේෂතම ආනිසංසයක් හැටියට යම් කෙනෙක් නිතරම බුදුරජාණන් වහන්සේව සිහිපත් කරනවා නම් ඒ පුද්ගලයාට නිතර වැටහීමක් ඇති වෙනවා, හැඟීමක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ Taman එක්කම ඉන්නවා වගේ. කොයිතරම් සතුරන් පිරිසක් මැද හරි, ධන කළුවරක හරි, මහා වනාන්තරයක අතරමං වෙලා හරි කොයිතරම් හිටියත්, කොයිතරම් භයක් ඇති ගැනීමක් ඇතිවන්නා අවස්ථාවක් වුණත්, කොයිතරම් Taman තනි වෙලා හිටියත් Taman ගා බුදුරජාණන් වහන්සේ ඉන්නවා හා සමාන හැඟීමක් Tamanට පහළ වෙනවා. Taman හොඳට බුදුගුණ ගැන පැහැදීමක් ඇති කරගන්නවා නම්. ඉතින් මේ අනුව බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන හිත පහදවා ගැනීමෙන්, මෙනෙහි කිරීමෙන් සැලසෙන්නා වූ ආනිසංස මෙතකයි කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. තව තවත් Tamanට පොත්පත් ආදී කියවලා ඒ බුදුගුණ ගැන තිබෙනා වූ දේශනාවන් ශ්‍රවණය කරලා බුදුගුණ ගැන සාකච්ඡා කරලා ඒ ආනිසංස ගැන දැනගන්නට පුළුවන්. මේ දිනවල මේ පුණ්‍ය භූමියේ ලක්ෂ වාරයක් බුදුගුණ සජ්ජායනා කරන නිසා බුදුගුණ භාවනාව කරිට වඩන්නා පින්නතුන්ට එකම එක කාරණාවක් සිහිපත් කරන්නට කැමතියි. ධර්මයේහි සඳහන් වෙලා තිබෙනා වූ දෙයක්, පැරණි දහම් ග්‍රන්ථවල සඳහන් වෙලා පවතිනා වූ දෙයක්, එයගේ පැරණි ඒ මාර්ගඵලලාභී උතුමන් අතර භාවිතා වුණා වූ භාවනා ක්‍රමයක් තමයි. ඒක දෙවියන් පවා පෙන්වා දීලා තිබෙනවා. යම් කෙනෙක් දින 21ක් තුල මේ බුදුගුණ පාඨය, තිවිසෝ ගාථා පාඨය දින 21ක් තුල ලක්ෂ වාරයක් භාවනා වශයෙන් වඩනවා නම් ඒ පුද්ගලයා බොහෝම හිත සමාධිමත් භාවයට පත් කරගන්නවා නම් ඒ පුද්ගලයාගේට ඒ දින 21 තුල ලක්ෂ වාරය සම්පූර්ණ වෙද්දී තමන්ට ඒ බුදුගුණ භාවනා මනස්කාරයෙන් සැලසෙන්නා වූ චිත්ත සමාධිය තුලින්ම බුදුරුව තමන්ට මැවිලා, බුදුරුව පෙනිලා තමන්ට ඒ ජීවිතයේදී ධර්මය අවබෝධ කර ගැනීම සඳහා හේතු වන්නා වූ සැබෑම කර්මස්ථානය ඒ බුදුරුව තුළින් වැටහෙන බව ධර්මයේ පෙන්වා දීලා තිබෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටියේදී කළා වූ අදිෂ්ඨානයක් අනුව සිද්ධ වෙන්නා වූ දෙයක්. යම් කෙනෙක් බොහොම ශ්‍රද්ධාවෙන් සීලයක පිළිපදලා දින 21ක් තුල බුදුගුණ ලක්ෂ වාරයක්, බුදුගුණ පාඨය ලක්ෂ වාරයක් වඩනවා නම් ලක්ෂ වාරය සම්පූර්ණ වෙද්දී ඒ බුද්ධාදිෂ්ඨානය අනුව බුදුරුව තමන්ට සමාධිය තුලින් තමන්ට හිතට මැවී පෙනිලා
තමන්ට ඒ ජීවිතයේ ධර්මය අවබෝධ කරගෙන සුදුසු කර්මස්ථානය ලැබෙනවා. ඒක බුදුරජාන් වහන්සේ ජීවත්ව සිටියේදී යම් යම් ස්වාමීන් වහන්සේලාට කර්මස්ථාන ලබා දුන්නා. නමුත් අද කාලේ තමන්ට ගැළපෙනම කර්මස්ථානයේ කුමක්ද කියලා තෝරා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් තමන්ට ගැළපෙන්නා වූම තමන්ට මගපර නිවන් සුව අවබෝධ කරගන්නට උපකාරී වන්නා වූම කර්මස්ථානයේ කුමක්ද කියලා වටහා ගැනීමට තිබෙන්නා වූ යම් දහම් ක්‍රමවේදයක්, දහමෙහි තිබෙන්නා වූ භාවනා ප්‍රතිපත්තිය ක්‍රමවේදයක් තමයි ඒ ක්‍රමය. ඉතින් ඒකත් යම් කෙනෙකුට වඩන්න පුළුවන් නම් ඒනුත් ප්‍රයෝජන සැලසා ගැනීමේ හැකියාව තිබෙනවා. මෑත කාලයේ පවා ස්වාමින් වහන්සේලා සමහර ස්වාමින් වහන්සේලා ඒ ක්‍රමයේ ක්‍රියාත්මක කරලා තමන් සුදුසු කර්මස්ථානය අවබෝධ කරගෙන ඒ අනුව මාර්ගඵල නිවන් සුව අවබෝධ කරගත්තු අවස්ථාවන් ගැන අපි බොහෝම හොඳින් අහලා තිබෙනවා. බොහොම හොඳින් අපි දැනගෙනත් තිබෙනවා. ඉතින් ඒ නිසා කල්පනා කරන්න බුදුරජාන් වහන්සේ පිරිනුවන් පා වදාලා උනත් උන්වහන්සේගේ බුදු ගුණ තාම අපට දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. ඒ බුද්ධ ආදිෂ්ඨාන අනුව සිදුවන්නා වූ දේවල් අපිට තවමත් අහන්න ලැබෙනවා, දකින්නට ලැබෙනවා. ඉතින් ඒ බුදුරජාන් වහන්සේ බුදු ගුණ තුලින් තවමත් ජීවමානයි, ධර්මයේ තුලින් තවමත් ජීවමානයි. මේ ධර්මයේ තුලින්, මේ බුද්ධ චරිතය තුලින් බුදුරජාන් වහන්සේ අපිට දකින්නට පුළුවන්, අවබෝධ කරගන්නට පුළුවන්. එයනු අපගේ ජීවිතයට හැඩගස්වාගෙන අපගේ ජීවිත සූපත් භාවයට පත් කරගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා හැමදෙනාම මේ අවස්ථාවේදී බොහෝම සතුටටපත් වෙන්න කාල වේලාව ගත වී තිබෙන නිසා Taman ඉතින් බොහොම සුළුවෙන් හරි කාරණා කිහිපයක් බුදු ගුණ ගැන දැනගත්තා. බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒන් ඊ타මත්ම සුළු බුදු ගුණ ප්‍රමාණයක් මේ දැනගත්තේ. මේ ගැන හිත පහදවාගෙන බුදු ගුණ අනුවම කටයුතු කරලා ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මය අනුවම කටයුතු කරලා මෙලොව හැමතින්ම සූපත් භාවයට පත් කරගෙන සසරත් සූපත් භාවයට පත් කරගෙන හැකි ඉක්මනින්ම ප්‍රාර්ථනා කරන්නා වූ බෝධීන්ගෙන් මේ දුක්ඛිත සංසාරයෙන් එතර වීමටම මේ බුදුගුණ භාවනා මානසිකාරයේම බුදුගුණ ස්කන්ධයම තමයි උපකාරයක් බවට පත් කරගන්නවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නවා. හොඳයි පින්වත්නි, ඉතින් කල්පනා කරගන්න හැමදෙනාම පැයක් පමණ වේලා පන්සිල් සමාදන් වෙලා බුදුගුණ ශ්‍රවණය කරලා බොහෝම වටිනා පුණ්‍ය ස්කන්ධයක්, කුසල ස්කන්ධයක් අත්පත් කරගෙන දැන් මේ සිටින්නේ. ඉතින් මේ රැස් කරගත්තා වූ පින් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. මේ සෑම සීල දෙනාමත් අද දවසේදී මේ පින්කමෙහි මූලික දායකත්වයේ දරන ඒ සමන් කුලරත්න මහත්මයා, සමන් කුලරත්න මහත්මිය, දරුවන් ඇතුළු පවුලේ සෑම දෙනාමත් ඒ වගේම අමතර වශයෙන් දායකත්වයේ දරන සෝමසිරි මල්ලවාරච්චි මහත්මයා, පුෂ්පා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනා නමිනුත් සිරින්නා වූ ඉෂ්ට දේවතාවෝද මේ පුණ්‍ය භූමියට අධිග්‍රහිතව සිටින්නා වූ දෙවියෝද ඇතුළු කොට ඇති සියලුම පින් කැමැති සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. මේ පින්වත් සෑම දිනාමවත් මේ පුණ්‍ය භූමියත් මේ සම්බුද්ධ ශාසනයත් හොඳින් ආරක්ෂා කෙරෙත්වා. මේ සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් පවතින දෙවියන්ගේ උපකාරය සලසා දෙත්වා. හැම දිනාටම හැම යහපතම උදා වීම සඳහා සියලුම සිතුම් පැතුම් ඉෂ්ට වීම සඳහා දෙවියන්ගේ ධාර්මික වූ උපකාරය, ආශිර්වාදය, ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් වඩාත් වර්ධනය කරගනිත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින්ම සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරන්න එත්තාවතාච අම්හෙහි. හොඳයි, මේ රැස් කරගත්තා වූ පින් අපි ඥාතීන්ට අනුමෝදන් කරමු. හැමදෙනා නමින්ම අනන්ත වූ සසර පුරාට මිය පරලොව ගියා වූ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සසරින් සූපත් වෙත්වා, සපවත් භාවයට පත් වෙත්වා. අමා මහ නිවනින්ද
සැනසෙත්වා කියන වහන්සේත් මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාද ප්‍රාර්ථනා කළා උලෙස උතුම් වූ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීම පිණිස මේ සියලුම කුසල ධර්මයන් පාරමී ධර්මයන් බවට පත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපගේ ආචාර්යෝත්තම අම්පිටි ශ්‍රී රාහුල පරම පූජනීය ලොකු හාමුදුරන් වහන්සේටත් මේ පින් බලයෙන් නිරෝගී සම්පatti දිගාසිරි සම්පatti උදා වීම පිණිසම තවත් මේ සසුන බැබළු වීම පිණිසම ප්‍රාර්ථනා කරන්නා වූ නිවන් ප්‍රවර්තනා කරන්නා වූ ලෙස නිර්වාණ අවබෝධයේ පිණිස මේ සීලමු කුසල ධර්මයන් ඒකාන්තයෙන්ම ආශිර්වාදයක් බවට පත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු ආශිර්වාද කරමු. ඉතින් කල්පනා කරගන්න මේ සෑම සීල ආකාරයෙන්ම රැස් කරගත්තා වූ පින්කමෙහි ආනුභාව බලයෙන් අපගේ අතිගෞරවනීය දිගාමඩුලි විමලානන්ද පඬිත හාමුදුරන් වහන්සේටත් මේ සිදු කරගෙන යනා වූ ලෝක ශාසනික සේවය කිසිදුම කරදරයකින් බාධාවකින් අපහසුතාවකින් තොරව ප්‍රමාද වීමකින් තොරව සිත්සේව මේ සසුන බවලෝපින් ඉදිරියටත් කරගෙන යන්නට අවශ්‍ය කරන සියලුම ශක්ති ධෛර්ය වාසනාව සැලසේවා. නිරෝගී සම්පatti උදා වේවා. දිගාසිරි සම්පatti උදා වේවා. හැම අතින්ම හැම ශක්තියම බලයම වාසනාවම ඒකාන්ත වශයෙන් උදා වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරමු. ඉතින් කල්පනා කරගන්න මේ සෑම සීල ආකාරයෙන්ම රැස් කරගත්තා වූ අනන්ත වූ පුණ්‍යස්කන්ධයේ කුසලස්කන්ධයේ විශේෂයෙන්ම අද පින්කමේ මූලික දායකත්වයේ දරන සමන් කුලරත්න මහත්මයා සමන්ති කුලරත්න මහත්මිය දරුවන් ඇතුළු පවුලේ සෑම දිනාටත් ඒක විශේෂයෙන් මේ පින්තුන් බලාපොරොත්තු වන තමන් සුජීවත්ව වාසය කරන්නා වූ දෙපළගේම ඒ මව්පියන්ට ආශිර්වාද සලසන්නට ඉතින් ඒ මව්පියන්ටත් එයාගේ පින්කමෙහි අනිකුත් ආකාරයෙන් දායකත්වයේ දරන මල්ලවාරිච්ච පවුලේ සෑම සිළු දිනාටත් මේ එක්රැස් සිටින්නා වූ මේ පින්වත් සෑම දිනාටත් විතර දොරේ සිටින්නා වූ ඇත්තන්ටත් සීල සත්වයන්ටමත් මේ පින් එකසේම අනුමෝදන් වේවා. මේ සෑම දිනාගේම කායික මානසික දුක් පීඩාවන් දුරු වේවා. කායික මානසික සැපසැහැල්ලු සැනසීම උදා වේවා. තම තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු වෙළඳ ව්‍යාපාර කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක වීමෙන් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසීමෙන් මෙලොව ජීවිතයේ සූපත් වේවා. පරලොව ජීවිත සුගතිගාමී වේවා. තබන පියවරක් පාසාම තුනුරුවනෙහි අනන්ත වූ ආශිර්වාදයේම රැකවරණයම සිද්ධ වේවා. තම තමන්ගේ ජීවිතවලට එළඹෙන්නට තිබෙන සියලුම අපලුපද්දරව කරදර බාධක විපත්ති ඇස්වා කටවහා මාරක සතුරු කුමන්ත්‍රණ ආදී සියලුම අතුරුවන්තරාවන් සහ මුලින්ම දුරු වේවා. හැමතින්ම යහපත සැලසේවා. සියලුම සිතුම් පැතුම් මේ ලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා. නිවන් දක්නා තුරාවට කිසියම්ම කාලයකවත් නරකය ආදී සතර පායෝත්පත්තියක් සිද්ධ නොවේවා. මිත්‍යා දෘෂ්ටි කුලයක නූපදීවා. සම්මා දිට්ඨියෙහිම පිහිටාවා. නිවන් දක්නා තුරාවටම තමන්ගේ සිත්වල සිවුම් වශයෙන් කෙලෙස් සිතුවිල්ලක් පහළ නොවේවා. පාප ධර්මයකට හිත යට නොවේවා. හිතේ කුසල අරමුණු පහළ වේවා. හැම දිනාටම හැම අතින්ම ප්‍රාර්ථනා කරන්නා වූ ලෙස ඒ සීලුම් පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙලා කල්යාණ මිත්‍රායන්ගේම සම්පත්තිය ආශ්‍රය සම්පත්තිය සලසාගෙන තම තමන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධීන්ගෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසැනසී පැමිණ වැඩියා වූ නිත්‍ය මංගල වූ පරම සුන්දර වූ අමාමහ නිවන අවබෝධ කරගන්නට මේ සීලම කුසල ධර්මයනුත් ඒ වගේම අනන්ත වූ බුදුගුණ ස්කන්ධයත් ඒකාන්තයෙන්ම හේතු වාසනාම වේවා. පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි කවුරුත් වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti